සුබුදසනක් සියලු දෙනාටම දෙවනාසික නාමින් ඔබ හැම කෙනෙක්ම පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ ක්‍රිස්තියානි ආගමයි බුද්ධ ධර්මය අතර තියෙන වෙනස්කම් මොනවද කියන එක. අපිට ගොඩක් අර ප්‍රැක්ටිකල් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට උත්තරයක් දෙන්න තේරෙන්නේ නැහැ කොහොමද මොකද්ද කියලා යාළුවෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත්. ඉතින් අපි ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න තමයි අද අපි යන්නේ. ඒකට අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා දුමින්ද අයියා YFC ආයතනෙන් Youth for Christ එකේ. එයා මතක ඇති ඔයගොල්ලන්ට අපේ ගිල්ඩ් එකට ඉස්සරහක් ආවා. ඇවිල්ලා මේ යාත්‍රාවම කරා. ඔයගොල්ලෝ සමහර හිටියේ නෑ. නමුත් අපි එකයි අද විස්තරාත්මකව කතා කරන්න යනවා. ඒත් එක්කම ලින්ක් එක හදිසියවත් එක්ස්පයර් වුණොත් 40 minutes වලින් I join නික්මන්ටම ඊට අමතරව ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් රේස් හෑන්ඩ් දාලා ප්‍රශ්න අහන්න. හොඳයි. මම දුමින්දයට කාලය බාර දෙනවා. අපි යාඥා කරමු. ශුද්ධ ආදරණ දේපියන්න ඔබ වහන්සේ ශුද්ධ පාද පාමුලට අපි ළඟ වෙනවා පියාන්නේ. ඔබ වහන්සේගේ කරුණාව අපිට ලබා දෙන්න. ඔබ වහන්සේගේ අධික දයාබර කමෙන් ස්වාමිනී මේ නැහැම දරුවෙක්ම වට කළ මැනව ස්වාමිනී මෙම අපි අසන්නා වූ මේ වචනේ අපේ බෙදා ගන්න ඔබ වහන්සේගේ ඒ කාරණා ස්වාමිනී අපිට හොඳින් අහගන්න ඒ හොඳින් ධාරණය කරගන්න අපිට ශක්තිය ලබා දෙන්න පියාන්නේ. ඒක හොඳින් විස්තර විස්තර කර දෙන්නට ඔබ වහන්සේගේ දරුවා ඔබ වහන්සේ පාවිච්චි කරන නිසා ස්තුතියි ස්වාමිනී. ඔහුව ඔබ වහන්සේ පාවිච්චි කරන්න යන නිසා ස්තුතියි ස්වාමිනී. ඔහුගේ මුඛය ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව ජීවමාන පියාණනි. ඔබ වහන්සේ ගින්නෙන් ඔහු ස්පර්ශ කළ මැනව පියාණනි. ඒ වගේම මෙතන අද අපිත් එක්ක ඉන්න හැම දරුවෙක්ගේම ස්වාමිනී ඒ හොඳ අවබෝධයක් මේ ගැන ලබා ගන්නට ඔබ වහන්සේ කරුණාව ඉල්ලා සිටිනවා. මේකට බාධාගෙන එන්නා වූ අපගේ සිත් කලඹන්නා වූ අපිව වියෝල් කරන්නා වූ යක්ෂයාගේ හැම ආකාරයකම ස්වාමිනී නපුරු අන්ධකාර ක්‍රියාවක් නාසරිත යේසුස් වහන්සේගේ නාමයෙන් මේ මොහොතේ අපි දුරු කර දමනවා. අපිව කැන්සල් කරලා දානවා. යේසුස් වහන්සේගේ උතුම් වූ බලවත් වූ අනුග්‍රහ නාමයෙන්. ආමෙන්. දුමින්දයට මම මේක බාර දුන්නා දැන්. ආමෙන්. හොඳයි ගොඩක් සන්තෝසයි ඔබ වගේ තරුණ තරුණියන් කණ්ඩායමක් ඉස්සරහා කතා කරන්න ලැබුණු එක. මගේ නම දුමින්ද වීරසිංහ. සමිත කිව්වා වගේ මම මේ වෙනකොට යවුණ කෙතුමග සංවිධානයේ සේවය කරන්නේ. විශේෂයෙන්ම මේ වෙන මම උප්පත්තියෙන්ම කිතුණුවෙක් නෙවෙයි. යේසුස් වහන්සේව මගේ පුද්ගලික ගැලවුම්කාරය හැටියට පිළි අරගෙන දැනට අවුරුදු 19ක් වෙනවා. එතකොට යේසුස් වහන්සේ නැතුව මං ඉඳලා තියෙන අවුරුදු 14ක් විතර. යේසුස් වහන්සේව අඳුරගෙන දැනට අවුරුදු 19ක් වෙනවා. ඔබට පුළුවන් මගේ වයස ගණන් හදලා ගන්න. මම ඒක කිව්වේ ඇයි? මට මේ දෙපැත්තම ගැන යම්කිසි අවබෝධයක් තියෙනවා. පර්ෆෙක්ට්ම නෙවෙයි. යම්කිසි අවබෝධයක් තියෙනවා. ඉතින් මම දන්න දේ මම ඉගෙන ගත්ත දේ මං හොයන්න මහන්සි වුණු දේ කියවපු පොත් හම්බ වුණු පුද්ගලයන් හදාරපු දේවල් මේ ඔක්කොම කතා කරන්න තියෙන්නේ ඉතාමත් සීමිත කාලේ මට දීලා තියෙන්නේ. හැබැයි ඒ කාලය ඇතුළත අපිට සම්පූර්ණ මේක විශාල මාතෘකාවන් දෙකක් බුද්ධ ධර්මය සහ ක්‍රිස්තියානි ආගම කියලා කියන්නේ විශාල කාරණා දෙකක්. ඒක අපිට මේ පැයකින් නැත්නම් විනාඩි 45කින් 40කින් කතා කරන්න අමාරුයි. හැබැයි අපි අද මේ මිනිත්තු කිහිපය ඇතුලේ ප්‍රධාන දෙයකට අවධානය දෙන්න යන මේ ආගම් දෙකේම තියෙන ප්‍රධාන වෙනස්කම. ඒකනේ අපිට වැදගත්ම දේ. මොකද්ද මේ ආගම් දෙකේ තියෙන ප්‍රධාන වෙනස්කම? ඉතින් මම පොඩි ප්‍රසන්ටේෂන් එකක් පාවිච්චි කරනවා. මම හිතනවා ඔබට පේනවා ඇති කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ප්‍රධාන වෙනස්කමක් තමයි මෙතන කතා කරන්න යන්නේ. ඒක තමයි ඒක වටේ තමයි හැම එකම ගොඩනැගිලා තියෙන්නේ. බැලු බැල්මට කෙනෙක්ට හිතන්න පුළුවන් මම සමහරක් අයත් එක්ක කතා කරනකොට සමහරක් අය මට කියලා තියෙනවා හැම ආගමම එකයි අයියේ ඔය හැම ආගමේම කියන්නේ හොඳ විදිහට ජීවත් වෙන්න කියලානේ. කිසිම ආගමක කියනවාද වැරදි විදිහට ජීවත් වෙන්න කියලා. ඉතින් හැම ආගමේම කියන්නේ හොඳ විදිහට ජීවත් වෙන්න කියලා. ඒ නිසා ඔක්කොම එකයි කියලා. හැබැයි අපි දන්නවා නැහැ ඔක්කොම එකයි නෙමෙයි ඔක්කොම ගොඩයි. හේතුව මේක දැන් බුද්ධ ධර්මය ක්‍රිස්තියානි ධර්මය ගත්තම පාරවල් දෙකක යන්නේ. බැලු බැල්මට සමහර දේවල් වල යම් කිසි සමානත්වයක් තියෙනවා වගේ පේන්න පුළුවන්. උදාහරණයක් ඇටියට යේසුස් වහන්සේ කිව්වා වෛර කරන්නාට ප්‍රේම කරන්න කියලා. බුදුන් වහන්සේ කිව්වා වෛර කරන්නාට මෛත්‍රී කරන්න කියලා. එන්න ඒ වගේ සමහර ඉගැන්වීම් ගෙනල්ලා කෙනෙකුට කියන්න පුළුවන් සමානයි කියලා. නමුත් මේක තනි කරම පාරවල් දෙකක යන්නේ. ඉතින් ඒ නිසා ඒක අපි හරියටම අවබෝධ කරගමු. මට දන්නවා සමහරක් විට මේ අධ්‍යයනයට සම්බන්ධ වෙලා ඇති අපේ බෞද්ධ සහෝදර මිත්‍රයන් සම්බන්ධ වෙලා ඇති. ඒ වගේම මම දන්නවා පැහැදිලිවම කිතුණු සහෝදර සහෝදරයන් මේකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා.
කොහොම හරි අපි ටිකක් විවෘත මනසකින් මේක දිහා බලන්න යනවා. හැබැයි අධ්‍යයනයේ පටන් ගන්න කලින්ම පැහැදිලිව දෙයක් කියන්න අවශ්‍යයි. අපි මේ දේවල් ඉගෙන ගන්න අවබෝධය ලබන්න විතරයි. එතනින් එහාට අපේ අයව තව කෙනෙක්ව විවේචනය කරන්නවත් තව කෙනෙක්ව පහත් කරන්නවත් ඒක තනිකරම නුසුදුසු ක්‍රියාවක්. යම් කිසි කෙනෙක් අවබෝධයක් ලැබුවට පස්සේ නැත්තම් තේරුම් ගත්තට පස්සේ තවත් අයව නැත්තම් විවේචනය කිරීම පහත් කිරීම ඒක තනිකරම කිතුණුවන් හැටියට ඒක අනුමත කරන්නේ. මම කිතුණුවෙක් හැටියට ඒක අනුමත කරන්නේ නැහැ. මම උගන්වන මගේ ඇදහිලිවන්ත දරුවන්ටත් මම නිතරම කියන එක වැරදි. එක පුද්ගලයන්ට සම්පූර්ණ නිදහස තියෙනවා. ඒක දෙවියන් වහන්සේම මිනිසයාට දුන්නු සුව කැමැත්තක්. තමන්ට කැමති විශ්වාසයක් එක්ක ජීවත් වෙන්න අයිතිය තියෙනවා. ඒක අපේ රටේ ව්‍යවස්ථාවෙම තියෙනවා. කැමති ආගමක් ඇදහිීමේ නිදහස. ඉතින් ඒක ගැන අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. මිනිසයන්ට දීලා තියෙන ඒ සුව කැමැත්ත සහ අපේ රටේ දීලා තියෙන ව්‍යවස්ථාවෙම දීලා තියෙන ඒ තමන් කැමති ආගමක් ඇදහිීමේ අයිතිය දීලා තියෙන එක ගැන. ඉතින් ඒක අපි අධ්‍යයනය ආරම්භ කරනකොටම අපි ඒක සිහියේ තබා ගමු. මම එක දිගට කතා කරගෙන යන්නම්. යම් කිසි වෙලාවකදී ප්‍රශ්නයක් හරි මොනවා හරි ගැටලුවක් මතුවෙච්ච ගමන් කරුණා කරලා මයික් එක ඔන් කරලා කතා කරන්න. මම සියල්ල දත් නෙවෙයි. නමුත් මම දන්න දේ ඔබත් එක්ක කතා කරන්න පුළුවන්. නොදන්න දෙයක් තියෙනවා නම් මම හොයාගෙන ඇවිල්ලා ඔබට කියන්න පුළුවන්. ඕකේ. ඉස්සලාම අපි තේරුම් ගන්න අවශ්‍යයි ආගම කියන්නේ මොකක්ද කියලා. මේ ආගම කියන අකුරු තුනට තේරුමක් තියෙනවා. නිකම්ම කියනවා නෙවෙයි. මේ ආයන්නෙන් කියවෙනවා ආත්මය ගලවා ගැනීමේ මග. ඕනම ආගමක් වෙන්න පුළුවන්. මෙන්න මේ සංසිද්ධිය තමයි ආගමකින් සිද්ධ කරන්න උත්සාහ කරන්නේ. එහෙමත් නැත්නම් සිද්ධ කරන්න යෝජනා කරන්නේ. එහෙමත් නැත්නම් සිද්ධ විය යුත්තේ. පුද්ගලයෙකුගේ ආත්මය ගලවා ගැනීමේ මාර්ගය. දැන් ගලවා ගැනීම කියලා කියනකොට ඒ කියන්නේ මොහොක හරි ඇලවිලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් මොහොක හරි වැටිලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. මොකක් හරි අනතුරක වැටිලා ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසානේ අපි ගලවා ගැනීම කියන වචනේ පාවිච්චි කරන්නේ. එතකොට ආගම කියන වචනේ තේරුම ආත්මය ගලවා ගැනීමේ මග නම් එහෙනම් මොකෙන්ද ආත්මය මිනිස්යාගේ ගලවන්න තියෙන්නේ? එහෙනම් හැම ආගමක්ම පොදුවේ කතා කරනවා මුළු මනුෂ්‍ය සංහතියම මහා බරපතල රෝගී තත්වයක් එක්ක තමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ කියලා. ඒකට කිතුණු ධර්මයේ කියනවා පාපය කියලා, බෞද්ධ ධර්මයේ කියනවා අකුසල කියලා. ඒක අදහස් කරන්නේ මිනිස්සයා යම්කිසි නුසුදුසු තත්වයක තමයි ජීවත් වෙන්නේ. මිනිස්සයා නියම ස්වරූපයෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. එහෙම නැත්නම් මිනිස්සයා මේ ජීවත් වෙන ප්‍රශ්න ගැන කතා කරනවා. මිනිස්සයා ජීවත් වෙන අමාරුකම් ගැන කතා කරනවා. මෙතන ගැටලුවක් තියෙනවා මොකක් හරි. ඒකට නමක් දෙනවා පාපය කියලා. එහෙනම් ඔන්න ඕක තමයි ඕකෙන් ගැලවෙන්න තමයි විවිධ ශාස්ත්‍රවරුන් ඇවිල්ලා කතා කරන්නේ ධර්මයේ දේශනා කරන්නේ මේ හැම එකම ගොඩ නැගිලා තියෙන්නේ මෙන්න මේ ප්‍රධාන ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න. මේ ප්‍රධාන ප්‍රශ්නයත් එක්ක මුළු මනුෂ්‍ය සංහතියම ඔට්ටු වෙනවා. මුළු මනුෂ්‍ය සංහතියම නැහිනවා. එහෙනම් මේ උත්සාහ කරන්නේ මොකද්ද මේකට තියෙන විසඳුම කියන එක ගැන කතා කරන්න. මම කියවනේ මට අපි අද දවසේ හැම දෙයක් ගැනම කතා කරන්න යන්නේ නැහැ. මෙන්න මේ ප්‍රධාන කාරණය සම්බන්ධව බෞද්ධ ධර්මයෙන් මොනවාද බුදුන් වහන්සේගේ දේශනාවන් තුල මොනවාද කතා කරන්නේ? බයිබලය තුල මේ සම්බන්ධව මොනවාද කතා කරන්නේ? අන්න ඒක තමයි අපි මේ මිනිත්තු කිහිපය ඇතුලේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බුදුන් වහන්සේගේ දිශාවට හැරෙනකොට අපි දන්නවා බුද්ධ ආගම කියලා අපි ආගමක් කියලා කිව්වට බුද්ධ ආගම ආගමක් නෙවෙයි. බුද්ධ ධර්මය කියලා කියන්නේ දර්ශනයක්. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද දර්ශනයක්. බුදුන් වහන්සේ කවදාවත් අපේක්ෂා කළේ නැහැ තමන්ව නමස්කාර කිරීම, පිළිම නමස්කාර, තමන්ගේ රූපයක් හදාගෙන නමස්කාර කිරීමට. උන්වහන්සේගේ ජීවිතයේ අන්තිම කාලවකවානුවේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් අහනවා අපි ඔබව සිහි කරන පිණිස අපි කුමක් කළ යුතුද කියලා. උන්වහන්සේ කියනවා නෑ මාව සිහි කරන්න එපා, මගේ ධර්මය සිහි කරන්න. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය එහෙමත් නැත්නම් දර්ශනය තමයි අද දවසේ මිනිසයන් බෞද්ධ ධර්මය කියලා විශ්වාස කරන්නේ. පසු කාලීනව මේක Hindu ආගමත් එක්ක මිශ්‍ර වෙලා පන්සල් ඇතුළට දේවාල ඇවිල්ලා තනිකරම මේක විකෘතියක් බවට පත් වුණා. බුද්ධ ධර්මයේ දෙවිවරුන්ව විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ වෙනකොට දේවාල විවිධ දෙවිවරුන්ගේ රූප පිළිම පන්සල් ඇතුළට ගිහිල්ලා ඉතින් කොහොම හරි යම්කිසි සංස්කෘතිමය යම්කිසි ගැටලුවක් වෙලා තියෙනවා. ඒ නිසා පොතේ තියෙන බුද්ධ ධර්මයයි
ප්‍රායෝගිකව තියෙන බුද්ධ ධර්මය අතර යම්කිසි වෙනසක් අපිට පේනවා. අපි ඉස්සරහට යනකොට එතකොට ක්‍රිස්තියානි කියලා කියන්නේ මොකද්ද? ක්‍රිස්තියානි කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේව අනුව යන ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නන්ට පාවිච්චි කරපු නමක්. අපි ඒ විදිහට ගමු. මොකද්ද ක්‍රිස්තියානි කියලා කියන්නේ? ක්‍රිස්තියානි කියලා කියන්නේ යම්කිසි නමක්, යම්කිසි කණ්ඩායමක් හඳුන්වන පිණිස පාවිච්චි කරපු නමක්. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරනවාය කියන තේරුම ඒකෙන් අර්ථ නිරූපණය වෙනවා. යම්කිසි කෙනෙක් කියනවා මෙයා ක්‍රිස්තියානි කියලා, එකෙන් අදහස් කරන්නේ මෙයා ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන කෙනෙක්. හැබැයි මේ වෙනකොට පොදුවේ පල්ලි යන හැමෝටම මේ වචනේ පාවිච්චි කරනවා. හැබැයි බයිබලයේ පේන විදිහට නම් පල්ලි යන හැමෝම ක්‍රිස්තියානි වෙන්නේ නැහැ. ක්‍රිස්තියානි වෙන්නේ යම්කිසි පුද්ගලයෙක් ක්‍රිස්තුස් වහන්සේව ස්වාමින් වහන්සේ හැටියට පිළි අරගෙන උන්වහන්සේව අනුගමනය කරන්න තීරණය කරපු දවසේ තමයි ඔහු කිතුණුවෙක් බවට පත් වෙන්නේ. ඒකයි මම කිව්වේ මේ එතකොට ක්‍රිස්තියානි ධර්මයේ බයිබලයේ කතා කරන ක්‍රිස්තියානි ධර්මයයි සමහරක් විට ප්‍රායෝගික ජීවිතයේ තියෙන ක්‍රිස්තියානි ධර්මයයි අතර යම් කිසි ගැටුමක් යම් කිසි වෙනස්කමක් තියෙනවා. බයිබලයේ කතා කරන ක්‍රිස්තියානි ජීවිතය සහ වර්තමානයේ කිතුණුවන් හැටියට ඉන්න අය ගත කරන ක්‍රිස්තියානි ජීවිතය අතරත් යම් කිසි පරස්පරයක් තියෙන ගතියක් අපිට පේනවා. හරි? අපි ඉස්සරහට යමු. බුදුන් වහන්සේගේ උපත ගැන කතා කරනකොට නම අපි දන්නවා ගෞතම සිද්ධාර්ථ. එමන් නැත්තම් එතකොට උපත ක්‍රිස්තු පූර්ව 653 දී විතර තාත්තා එමන් නැත්තම් පියා සුද්ධෝදන යා රජ කෙනෙක්, වංශිකයෙක්, කපිල පුරවරයේ හිටපු වංශික රජ කෙනෙක්. ඒ වගේම අම්මා මහාමායා දේවිය කියලා කියනවා. ඉතින් සිද්ධාර්ථ ඉපදිලා දවස් 7කින් මෞතුමිය මිය යනවා. එතකොට මහාමායාගේ සහෝදරිය වන ප්‍රජාගෝතමිය විසින් තමයි දරුවව එමන් නැත්තම් සිද්ධාර්ථව හදා වඩා ගන්නේ. තරුණ වයස ගැන කතා කරනකොට තරුණ වයසේ විවාහය ගැන අපි කතා කරමු. විවාහ වෙන්නේ තවත් රජ කෙනෙකුගේ දියණියක්, නම යසෝදරා. ඔවුන් දෙදෙනාට ලැබෙනවා රාහුල කියලා පුතෙක්. විශේෂත්වයක් තියෙනවා මේ අපි මේ කතා කරන සිද්ධාර්ථ එහෙම නැත්නම් ගෞතම බුදුන් හැටියට පසු කාලීනව මිනිසයන් අඳුනගන්න මේ පුද්ගලයා විශේෂයෙන්ම පුංචි කාලේ ඉඳලා ලෝකය පේන්න දෙන්නේ නැතුව තමයි දෙමව්පියන් විසින් ඔහුව හදා වඩා ගන්න. ඒකට ප්‍රධාන හේතුවක් තිබුණා. ඔහු ගැන යම්කිසි අනාවැකි කියවිලා තිබුණා. ඔහු දවසක ගිහිගේ අතහැරලා යනවා කියලා. ඒ නිසා දෙමව්පියන් තීරණය කරා එළිය ලෝකය පෙන්වන්නේ නැතුව, එළියේ ලෝකය එළියේ සමාජය පෙන්වන්නේ නැතුව දරුවව හදා වඩා ගන්න. නමුත් දවසකදී හදිසියම මොහුට එළියට යන්න, එළිය දකින්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒ අවස්ථාවේදී ඔහු විශේෂ කාරණා 4ක් දකිනවා. ඒකට බෞද්ධ ධර්මයේ කියනවා සතර පෙර නිමිති කියලා. මේක ඉතාමත්ම වැදගත්. ඔහු දකිනවා විශේෂ කාරණා 4ක්. ඒ 4 තමයි ඔහු දකිනවා ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් සහ පැවිදි කෙනෙක්. ඒ මන් නැත්නම් ජීවිතයේ යථාර්ථය හොයන කෙනෙක්. මෙන්න මේ අංශ 4 දකිනකොට උඩ ජීවිතය සම්බන්ධව විශාල ගැටලුවක් මතුවෙනවා. ජීවිතේ මේ වගේ අවදි තියෙනවා නම්, කෙනෙක් ලෙඩ වෙනවා නම්, මිනිස්යන් කියන අය ලෙඩ වෙනවා නම්, එයා වයසට යනවා නම්, මිය යනවා නම්, ජීවිතයේ අර්ථය සොයමින් මිනිස්සු කාලය ගත කරනවා නම්, ඒ කියන්නේ තවමත් මිනිස්සුන්ට ජීවිතයේ අර්ථය තේරිලා නැහැ. ජීවිතයේ අර්ථය මොකක්ද කියන්නේ කියලා දන්නේ නැහැ. මේක බරපතල ප්‍රශ්නයක් ඔහුගේ අතුලාන්තේ හට ගන්නවා. මොකද්ද මේ ලෙඩවලට හේතුව? මොකද්ද මේ මරණයට හේතුව? මොකද්ද ඇයි මිනිස්සු වයසට යන්නේ? ඇයි මිනිස්සුන් ජීවිතේ එපා වෙලා ඉන්නේ? මෙන්න මේක මේ තරුණයාගේ හදවත ඇතුලේ මහා ගැටරයක් ඇති කරනවා. මොකද්ද මේ ගැටලුවට ප්‍රධානතම හේතුව? දැන් අපි මේ කතාව මෙතනින් චුට්ටකට නවත්තලා අපි බයිබලයේ පැත්තට යමු වෙන්න යනවා. රෝගය, ජීවිතය, මරණය. එමන් නැත්නම් මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය ගැන බයිබලය මොකද කියන්නේ? බයිබලයේ කියනවා ආරම්භයේදී මනුෂ්‍යව නිර්මාණය කරේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේත් මනුෂ්‍යයත් අතර ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් තිබුණා. නමුත් මනුෂ්‍ය තීරණය කරා මේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට අකීකරු වෙන්න. බයිබලයේ කියනවා මනුෂ්‍ය තුලත් කිසිම පාපයක් තිබුණේ නැහැ.
සර්ව බලධාරී දෙවියන් වහන්සේ ශුද්ධ වූ අතිශුද්ධ වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මිනිසයා අතර ඉතාමත් කිට්ටු බැඳීමක් තිබුණා. නමුත් මිනිසයා දෙවියන් වහන්සේට අකීකරු වුණ දවසේදී ලෝකයට පාපය ඇතුල් වුණා. ඉතිහාසයේ එක් දිනක මිනිසාගේ පාපය මැවුම්කාර දෙවිඳුන් සමග ඔහු පැවැත් වූ සම්බන්ධතාවය බිඳ දැම්මේය. පාපය කියන වචනයට අර්ථයක් සපයනවා බයිබලය. පාපය කියලා කියන්නේ අකීකරුකම, මැවුම්කාර දෙවියන් වහන්සේට විරුද්ධව කරන දෙයට එහෙම නැත්නම් අකීකරුකමට හඳුන්වනවා පාපය කියලා. ඒ පාපය නිසා තමයි ලෝකයට නැත්නම් දෙවියන් වහන්සේට අකීකරු වුණ නිසා තමයි ලෝකයට මනුෂ්‍ය සංහතියට මරණය උරුම වුණේ කියලා බයිබලය කතා කරනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මවපු ඔරිජිනල් ලෝකයේ නැත්නම් දෙවියන් වහන්සේ මවපු මුල් ලෝකයේ මරණය කියලා එකක් තිබ්බේ නැහැ. වේදනාව, කඳුල, කනස්සල්ල කියලා එකක් තිබුණේ නැහැ. උන්වහන්සේ මේ සුන්දර ලෝකයක්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් එනවා දෙවියන් වහන්සේ යහපත් නම්, දෙවියන් වහන්සේ හොඳයි නම් ඇයි මේ අංගවිකල දරුව බිහි වෙන්නේ? දෙවියන් වහන්සේ හොඳයි නම් ඇයි මේ මුහුද ගොඩ ගැලෙන්නේ? ඇයි මේ කොරෝනා? ඇයි මේ සර්ව බලධාරී දෙවි කෙනෙක් ඉන්නවා නම් ඇයි මේ ලෝකෙ වෙච්චර ප්‍රශ්න? මේ හැම ප්‍රශ්නයකටම උත්තරය බයිබලය දෙනවා. ඉතිහාසයේ එක් දිනක මිනිසයා තීරණය කරා සර්ව බලධාරී දෙවියන් වහන්සේට අකීකරු වෙන්න. අන්න ඒ දවසේ ඉඳලා ලෝකය විකෘති වෙන්න පටන් ගත්තා. පෙට්‍රල් ගහන්න ඕන බයික් එකකට භූමි තෙල් ගැහුවා වගේ තත්වයකුයි පත් වෙලා තියෙන්නේ. එතකොට මොනවද වෙන්නේ කියන එක ගැන මෙතන බයික් පදින්න දන්න අය, බයික් ගැන දන්න අය දන්නවා. හොඳ බයික් එකක් අරගෙන සල්ලි නැහැ කියලා භූමි තෙල් ගැහුවොත් මොකද වෙන්නේ කියලා. අන්න ඒ වගේ තත්වයක් තමයි මේ වෙනකොට ලෝකයට පත් වෙලා තියෙන. මේක දෙවියන් වහන්සේ මවපු ඔරිජිනල්, එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මවපු ඒ මුල් ලෝකය නෙවෙයි. ඒක විකෘති වුණා. ඒක තනිකරම අවුල් සහගත තත්වයකට පත් වුණා. මිනිස්සයා දෙවියන් වහන්සේට අකීකරු වුණාට පස්සේ. ඒක ගැන අපිට බයිබලයේ කතා කරනවා. උත්පත්ති 3 වෙනි පරිච්ඡේදයේ මේ සිදුවීම ගැන. රෝම 6 වෙනි පරිච්ඡේදයේ 23 මුල් කොටසේ අපිට පේනවා. යෙසායා 29 12 වෙනි පදේ. රෝම මේ මම කතා කරන්නේ බයිබලයේ තියෙන පොත්. බයිබලයේ පොත් 66ක් තියෙනවා. එක පොතක් වගේ පේරුණාට ඒක ඇතුලේ පොත් 66ක් තියෙනවා. ඒකේ තියෙන එක් විවිධාකාර පොත්. ඒ පොත්වල නම් තමයි මම මේ කියන්නේ. උත්පත්ති කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙන පරිච්ඡේදය. රෝම කියලා පොතක් තියෙනවා. රෝම කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් වලිවලට යනකොටත් රෝමයක් කියලා කියනවා. ඒ රෝම නෙමෙයි මේ රෝම. මේක වෙන රෝම. මේක පොතක්. යෙසායා කියලා පොතක් තියෙනවා. රෝම කියලා පොතක් තියෙනවා. ඒ පොත්වල පැහැදිලිවම කතා කරනවා මේ මිනිස්යාගේ රෝගයට, මිනිස්යාගේ කඳුලට, මිනිස්යාගේ වේදනාවට, මිනිස්යාගේ අසහනයට, මිනිස්යාගේ අසතුට සහ මිනිස්යාගේ ඇබ්බැහිවීම කියන මේ මිනිස්යාගේ ඇතුළාන්ත ගැටලුවට හේතුව බයිබලය කියන්නේ මෙන්න මේකයි. සර්ව බලධාරී දෙවියන් වහන්සේගෙන් මිනිසයා වෙන් වුණා කියන එක. නමුත් මේ කතන්දරය බුදුන් වහන්සේ ජීවත් වෙච්ච ඉන්දියාවේ ජීවත් වෙච්ච අයට කොච්චර දුරට ආවද නැත්නම් දන්නවද කියන එක සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ක්‍රිස්තු පූර්ව 600 ගණන් වෙනකොට යම් කිසි ගැටලුවක් එක්ක මොකක් හරි හේතුවක් එක්ක මේ කාරණය ගැන යම් කිසි අවබෝධයක් යම් කිසි තැනක පැමිණීමේ නැත්නම් නොලැබීමේ යම් කිසි ගැටලුවක් තියෙනවා. කොහොම හරි මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න ඕනේ කියන මහා ගැඹුරු සිත් පෙළඹවීමක් බුදුන් වහන්සේගේ නැත්නම් සිද්ධාර්ථයන්ගේ හදවත ඇතුලේ තියෙන මොකද්ද මේ ගැටලුවට හේතුව? ඇයි මිනිස්සු ලෙඩ වෙන්නේ? ඇයි මිනිස්සු මැරෙන්නේ? ඇයි මිනිස්සු වයසට යන්නේ? ඇයි මිනිස්සු ජීවිතේ යථාර්ථය හොයගෙන ලත වෙන්නේ කියන ප්‍රශ්නයට ඔව් තීරණයක් ගන්නවා. අවුරුදු 29 දී ගිහිගේ අතෑරලා තමන් විවාහ වෙලා හිටපු භාර්යාවත් දරුවවත් අතෑරලා තාපස ජීවිතයට, තාපස දිවියට ඇතුල් වෙන්න තීරණයක් ගන්නවා. එකම අවංක අරමුණ ජීවිතයේ යථාර්ථය සෙවීම. මොකද්ද මේ ජීවිතයේ තේරුම කියන එක සෙවීමයි ඔහුගේ මේ නික්ම යාමේ අරමුණ. ඔහු ඊට පස්සේ මම ඉතාමත් ඉක්මනින් කියාගෙන යන්නම්. බොහෝ තවුසන් ගුරුවරුන් ළඟ ධ්‍යාන ක්‍රම හදාරනවා. ශරීරයට දැඩි ලෙස දුක් දෙනවා. මේ කිසි දෙයක් කරත් ජීවිතයේ යථාර්ථය කියන එක එතුමන්ට වටහා ගන්නට බැරි වෙනවා. නමුත් අවුරුදු 6ක බොහෝ කටුක අත්දැකීම් විඳලා මැදුම් පිළිවෙත තුලින් පාපය එහෙම නැත්නම් අකුසල නැසීමට ස්ථීර අධිෂ්ඨානයක් ගන්නවා. මේ ස්ථීර අධිෂ්ඨානයේ ප්‍රතිඵලයක් හැටියට බෞද්ධ ධර්මය විස්තර කරනවා. උන්වහන්සේ අවබෝධ කරගන්නවා කියලා ආර්ය සත්‍ය 4. මේ ආර්ය සත්‍ය කියලා කියන්නේ
බුදුන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයේ මූලික කණු හතර. මේ කණු හතර උඩ තමයි මුළු බුද්ධ ධර්මයම පිහිටලා තියෙන්නේ. මොකද්ද මේ කරුණු හතර? අංක 1 දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය. මේක විස්තර කරන්න පුළුවන් මෙන්න මේ ප්‍රකාශනයෙන්. පුද්ගලයා මුහුණ දෙන දුක හා එයට හේතුව පුද්ගලයාගේ ඇති බැඳීමත්, එම දුකෙන් මිදීමට පුද්ගලයාගේ ඇති ශක්්‍යතාවය හෙවත් නිවන ප්‍රායෝගිකව ලැබිය හැකි ප්‍රත්‍යක්ෂයක් බවත්, ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක් පෙන්වා දීම බුදුදහමේ පණිවිඩයයි. ගෞතම බුදුන් වහන්සේගේ දේශනා තුල කියවෙන්නේ දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් යන සංසාරය ඊටමත් දුක් සහිත බවත්, අප්‍රමාදීව මේ පැවැත්ම නවත්වන ප්‍රතිපදාවකට අවතීර්ණ වන ලෙසත්ය. සසර පැවැත්මට හේතුවත් එම හේතුව නැති කර දැමීමෙන් භව ගමන නතර කළ හැකි බවත් පෙන්වා දෙයි. මට මේක විස්තර කරන්න වෙලාවක් නැහැ, අපිට පුංචි වෙලාවක් තියෙන නිසා මම ඉදිරියට යන්නම්. සරලව කියනවා නම් සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචින්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. සියලු පවින් වැළකුමත්, කුසලයෙහි යෙදීමත්, සිත දමනය කිරීමත් බුද්ධ අනුශාසනාවයි. මෙන්න මේක තමයි බුද්ධ ධර්මයේ ප්‍රධාන අතිවාරම කියලා ගත්තොත්, එහෙම නැත්නම් ප්‍රධාන පිහිටලා තියෙන්නේ මොකක් උඩද කියලා ගත්තොත් මෙන්න මේ කතන්දරයේ උඩ නැත්නම් මේ කාරණේ උඩ තමයි බුද්ධ ධර්මය පිහිටලා තියෙන්නේ. කිතු ධර්මය කියන්නේ පාපයට හේතුව මෙන්න මේක කියලා පෙන්නලා දෙනවා. අපි ඉස්සලා සාකච්ඡා කරා පාපයට හේතුව සර්ව බලධාරී දෙවියන් වහන්සේගෙන් මිනිස්සයා වෙන්වීමයි ප්‍රශ්නය කියලා. ඒ විතරක් නෙවෙයි, ක්‍රිස්තියානි ධර්මයේ කතා කරද්දී අපි කතා කරන්නේ කිතු ධර්මය මොකද්ද දෙන විසඳුම කියලා. කිතු ධර්මයේ කියනවා එපිස දෙවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ ඉඳලා 9 වෙනි පදේ. මම මේ වෙලාවේ කියවන්න යන්නේ නැහැ. නමුත් මම ඉල්ලනවා ඔබ සටහන් ගන්න කෙනෙක් නම් ලියාගෙන අනිවාර්යයෙන්ම කියවන්න. කිතු ධර්මයේ කියනවා මේ මිනිස්සයා සහ දෙවියන් වහන්සේ අතර ඇති වෙලා තියෙන පරතරය ඈත් කරන්න මිනිස්සයා විසින් ගන්න කිසි උත්සාහයකින් ඒක කරන්න බෑ කියලා. බුද්ධ ධර්මයේ කියන්නේ තමන්ගේ අකුසල නැති කර ගැනීම සඳහා තමන් කරන කුසල් ප්‍රමාණය වැඩි කරගන්නකොට, කුසල් වැඩි කරන්න පුද්ගලයාගේ අකුසල අඩු වෙලා කුසල් ප්‍රමාණය වැඩි වෙලා ඒක උපරිමත්වයට ඇවිල්ලා අකුසල් සම්පූර්ණයෙන්ම නැති වුණාට පස්සේ ඔහු නිවන අවබෝධ කරගන්න. ඔහු නැවත මේ සංසාර චක්‍රයේ කොහෙවත් උපදින්න යන්නේ නැහැ, මොකෙක් වෙලාවත් උපදින්න යන්නේ නැහැ. ඔහු සම්පූර්ණම නිවන අවබෝධ කරගන්නවා කියලා තමයි කියන්නේ. නමුත් ක්‍රිස්තියානි ධර්මයේ කියනවා ඔබ මොන හොඳ වැඩේ කරත්, ඔබ මොන යහපත් වැඩේ කරත් මේ ජම්මික පාපය නැති කරන්න බෑ ඔබට. මම එකයි කිව්වේ මේ ධර්මයන් දෙකම තනිකරම පාරවල් දෙකක යන්නේ. කොහේ ලෙසකින්වත් මේ දෙක එකක් කියලා කියන්න බෑ. මේ දෙක එකම දෙයයි උගන්වන්නේ කියලා කියන්න බෑ. බයිබලය අපිට කියන්නේ මිනිසයා විසින් යම් දෙයක් කරලා Tamanගේ විමුක්තිය උදා කරගන්න බෑ කියලයි. ඒකට මොනවා කරත් මිනිසයාට ඒක කරන්න බෑ කියලයි බයිබලය අපිට කියන්නේ. එතකොට මේක අපිට තවත් ගැටලු සහගත තත්වයකට එනවා. අපි යමු ඉස්සරහට. ඒ කියන්නේ යම්කිසි පුද්ගලයෙක් පාපය නැති ජීවිතයක් ගත කරලා පොළවේදී දෙවියන් වහන්සේට සම්පූර්ණව යටත් වුණොත් අන්න ඒ මිනිසා කරන කොටගෙන මුළු මිනිස් සංහතියටම විමුක්තිය ලැබෙනවා. සවන් දෙන්න. කවුරු හරි පුද්ගලයෙකුට පුළුවන් වුණොත් මේ මහ පොළොවේ පාපය නැති සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේට කීකරු වුණු ජීවිතයක් ගත කරන්න, උපත සිට විපත දක්වා ඒ පුද්ගලයා, ඒ තනි පුද්ගලයා කරන කොටගෙන හැකියාව ලැබෙනවා මුළු මිනිස් සංහතියටම ගැලවීම ලබන්න. ඒ මුල් මිනිස්සයා කරපු වැරද්ද හදන්න ඒ තනි පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා. හැබැයි ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි බයිබලය කියනවා මිනිස්සේ ගැබ් ගන්නෙම පාපයත් එක්ක කියලා. ඒතර මෙතන බරපතල ගැටලුවක් එනවා. පාපය නැති කරන්න නම් යම්කිසි පුද්ගලයෙක් පොළවේ සම්පූර්ණ ශුද්ධ ජීවිතයක් ගත කරලා පෙන්වන්න ඕනේ. හැබැයි පාපය කියලා කියන්නේ ඔහු ඉපදුනාට පස්සේ කරන දෙයක් නෙවෙයි.
ඔහු අම්මගේ බඩට එන්නෙම පෞකාරයෙක් හැටියට. ඒක ලස්සනට විස්තර කරන මේ රතු පාට අකුරෙන් තියෙන ප්‍රකාශනයෙන් අපි පෞකාරයන් වන්නේ අපි පව් කරන නිසා නොවේ. අපි පෞකාරයන් වන්නේ අපි පව් කරන නිසා නොවේ. එතන වචන දෙපාරක් බැදලා තියෙනවා. හරි. අපි පෞකාරයන් වන්නේ අපි පව් කරන නිසා නොවේ. මම ඒක හදන්නම්. ඒක නැත්තම් අපහැදිලි වෙයි ප්‍රකාශනය. right. අපි පෞකාරයන් වන්නේ අපි පව් කරන නිසා නොවේ. අපි පව් කරන්නේ අපි පෞකාරයන් නිසාය. සමහරකට මේක පොඩ්ඩක් තේරුම් ගන්න අපහසු වෙයි. අපි පෞකාරයන් වන්නේ පව් කරන නිසා නොවේ. පැහැදිලි? අපි පෞකාරයෝ කියලා අපිට ලේබල් වදින්නේ අපි ඉපදුනාට පස්සේ මේ කරන පාපය නිසා නෙවෙයි. අපි පව් කරන්නේ අපි පෞකාරයෝ නිසා. ඒ කියන්නේ අඹ ගහක ඇපල් එන්න විදියක් නැහැනේ. අඹ ගහක එන්නේ අඹ. පොල් ගහක දොඩම් එන්න විදිහක් නැහැනේ. පොල් ගහක එන්නේ පොල්. අන්න ඒ වගේ මිනිස්සු උදාහරණයක් හැටියට මෙහෙම ගන්නම්කෝ. ඔබ ජීවිතේ පළමුවෙනි වතාවට බොරුවක් කිව්වේ කවුරු හරි ඔබට පුහුණු කරලාද? නෑ. ඉස්සෙල්ලාම කුස්සියට පැනලා පිටි බෝතලෙන් සීනි බෝතලෙන් ළමෙක් හොරෙන් කන්නේ. කවුරු හරි ළමයාට ට්‍රේන් කරනවද? මෙන්න මෙහෙමයි පුතේ, මෙන්න මෙහෙමයි ඉස්සෙල්ලාම වටපිට බලන්න, ඊට පස්සේ කුස්සියට රිංගන්න, නැවත පිටුපස බලන්න, නැවත ඉදිරිය බලන්න, බෝතලයට අත තියන්න, සද්ද නැතුව ඔබේ වැඩේ කරගෙන තිබ්බ විදිහට ඔහොම ට්‍රේනින් එකක් දෙන්නේ නැහැ. ඔහොම ට්‍රේනින් එකක් දෙන්නේ නැහැ කිසි කෙනෙකුට. හැබැයි ස්වභාවයෙන්ම මිනිස්සු බොරු කියන්න පුරුදු වෙනවනේ. මිනිස්සු හොරකම් කරන්න කවුරුත් පුරුදු කරන්න පුරුදු වෙනවනේ. ඒකට ප්‍රධාන හේතුව තමයි මිනිස්සු පෞකාරයන් වෙන්නේ ඔවුන් කරන පව් නිසා නෙවෙයි. ඔවුන් උප්පත්තියෙන්ම පෞකාරයන් හැටියට තමයි මේ පොළවේ ජීවත් වෙන්නේ. මව් කුසයේ පටන්ම ශුද්ධවන්තයෙක් වෙන්න නම් මනුෂ්‍ය සම්බන්ධතාවයක් තුලින් බිහි වෙන කෙනෙකුට බෑ මේක කරන්න. මේ ලෝකේ එළිය දකින හැම කෙනෙක්ම ස්ත්‍රියකගේ සහ පුරුෂයෙකුගේ ශාරීරික බැඳීමක ප්‍රතිඵලයක් නිසා. මේ ලෝකෙට බිහි වෙන හැම කෙනෙක්ම ගෑනු කෙනෙක් සහ පිරිමි කෙනෙක් අතර ඇතිවන ලිංගික සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් තමයි දරුවෙක් කියලා කියන්නේ. එතකොට මව් කුසේ පටන්ම ශුද්ධවන්තයෙක් වෙන්නේ කොහොමද? මනුෂ්‍යයන් දෙදෙනෙක් එකතු වෙලා බිහි වෙන දරුවා. එහෙනම් එතන සම්පූර්ණ ගැටලුවක් තියෙනවා. මේ ගැටලුවට විසඳුමක් දෙවියන් වහන්සේ දෙන්න තීරණය කරනවා. මනුෂ්‍යයට විසඳුමක් නැති තැන දෙවියන් වහන්සේ දෙන්න තීරණය කරනවා. ඒ තීරණය තමයි මම ඒක කියන්න කලින් මේ ප්‍රකාශන තුනත් බලන්න. පෞකාරයෙකුට බෑ තව පෞකාරයෙක් ගලව ගන්න. මඩේ ඉන්න කෙනෙකුට බෑ මඩේ එරිලා ඉන්න තව කෙනෙක්ව ගලව ගන්න. අන්ධයෙකුට බෑ තව අන්ධයෙකුට මඟ පෙන්වන්න. ඔබට කාරණය පැහැදිලි. යම්කිසි පුද්ගලයෙක් අනිත් මනුෂ්‍යයන්ව ගලවන්න නම් ඔහු ශුද්ධවන්තයෙක් විය යුතුයි. මඩේ ඉන්න එක්කෙනෙක් තවත් මඩේ ඉන්න එක්කෙනෙක්ව ගලවන්න ගියොත් දෙන්නම මඩේ එරෙනවා. බයිබලයේ අපිට කියන්නේ යම්කිසි පුද්ගලයෙක් අනිත් පුද්ගලයාව ගලවන්න බෑ. ඒ පුද්ගලයා ගලවන්න එන පුද්ගලයා පෞකාරයෙක් නම්. එතකොට කාරණය පැහැදිලි. මේ මනුෂ්‍ය සංහතියේ කිසි කෙනෙකුට බෑ තව මනුෂ්‍යයෙක්ව ගලව ගන්න. එහෙම ගලව ගන්න යම් කෙනෙක් ඉදිරිපත් විය යුතුයමයි. නමුත් එය එසේ කළ නොහැකි හේතුව මනුෂ්‍ය ගර්භයට එන හැම මනුස්සයෙක්ම මේ ලෝකයේ බිහි වෙන්නේ පෞකාරයෙක් හැටියට නිසා. මෙන්න මේ හේතුව නිසා දෙවියන් වහන්සේ තීරණයක් ගන්නවා. කන්‍යාවකගේ කුස තුල ශුද්ධවන්තයෙක්ව පිහිටවන්න. මේ පුද්ගලයා සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි. ඔව් මනුෂ්‍ය සංහතියේ ගැලවීමට උපන්නා වූ මනුෂ්‍ය පියෙක් නැතුව කන්‍යාවකගේ කුස තුලට පැමිණි
සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්. එහෙනම් මේ පුද්ගලයා ඉපදිච්ච එක විතරක් මදි දැන් කතන්දරයට. මේ පුද්ගලයා ශුද්ධවන්තයෙක් විදිහට ඉපදුනා හරි. එහෙනම් පළවෙනි සුදුසුකම ලබනවා මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් ජීවත් වෙන්න. හැබැයි ඔහු ඉපදුණු එක විතරක් සෑහෙන්නේ නැහැ මේ වැඩේට. ඔහු උපතේ සිට විපත දක්වා දෙවියන් වහන්සේට කීකරු ජීවිතයක් ගත කරොත් විතරයි හැකියාව ලැබෙන්නේ මනුෂ්‍යයන්ව පාපයෙන් ගලව ගන්න. ඒ උදෙසා පාපයේ දඬුවම ලැජ්ජාව, පාපයේ දඬුවම නින්දාව, පාපයේ දඬුවම වේදනාව මේ හැම එකම විඳින්න මේ තරන් වහන්සේ තීරණය කරනවා. අපි ඒක තමයි අප්‍රේල් මාස වෙනකොට මාර්තු මාස වෙනකොට අපි ඉතාමත් සිහි කරන්නේ. ඒවා ඒ මාසවල වල විතරක් නෙවෙයි, නියම කිතුණුවේ හැම කාලෙදීම සිහි කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව ගැන. රෝම කියන පොතේ 5 වෙනි පරිච්ඡේදය 19 වෙනි පදයේ කියනවා මක්නිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරන කොටගෙන බොහෝ දෙනා පෞකාරයන් කරනු ලැබුවාසේම එක්කෙනාගේ කීකරුකම කරන කොටගෙන බොහෝ දෙනා ධර්මිෂ්ඨ කරනු ලබන්නෝය කියලා. ආදම් සහ ඒවා කියන මේ තනි පුද්ගලයන්ගේ අකීකරුකම නිසා මුළු ලෝකයටම පාපය ආවා. මුළු ලෝක වැසියන් සියලු දෙනාම පෞකාරයන් බවට පත් වුණ හේතුව ඒ දෙන්නගෙන් තමයි මුළු මිනිස් සංහතියම පැවතෙන්නේ. ඔවුන්ගේ ඥාන, ඔවුන් තුලින් තමයි ආදම් තුලින් තමයි මුළු මනුෂ්‍ය සංහතියම ව්‍යාප්ත වුණේ. අපිත් මේ වෙනකොට ඇවිල්ලා ඉන්නේ වඳුරන්ගෙන් නෙමෙයි, වානරයාගෙන් නෙමෙයි. ඒ මත ඔක්කොම මේ වෙනකොට ඉතාම ශීඝ්‍රයෙන් කැඩීගෙන බිඳීගෙන යනවා. ප්‍රශ්න වලට මුහුණ දෙනවා. නමුත් බයිබලයේ කතා කරනවා මනුෂ්‍යව නිර්මාණය කරේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ බිහි කරපු පළවෙනි මනුෂ්‍යයා තමයි ආදම් කියලා කියන්නේ. ඒ ආදම් තුලින් තමයි මුළු මනුෂ්‍ය සංහතියම මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මනුෂ්‍ය ආදම් තුලින් ආදම්ගේ පාපය කරන කොටගෙන මුළු මනුෂ්‍ය සංහතියම පෞකාරයන් බවට පත් වුණා. දැන් ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කරන කොටගෙන පුද්ගලයන් සම්පූර්ණ ගැලවීමට පැමිණෙනවා. යම්කිසි පුද්ගලෙක් ක්‍රිස්තුස් වහන්සේට තමන්ගේ ජීවිතය බාර දෙනවා නම් ඔහුට හැකියාව ලැබෙනවා සම්පූර්ණ පවිතු ජීවිතයක් ගත කරන්න. දැන් අපේ වෙලාව අවසන්. අපි දැන් ගොඩක් දුරට මේක කට් වෙයි සමහරක් විට. නැවත ඔබ සම්බන්ධ වෙන්න. අපි එතනදී කතා කරන්න අපිට වෙලාව තියෙනවා නම් සමිත අපිට ඉඩ දෙනවා නම් අපිට පුළුවන් ප්‍රශ්න ගැන කතා කරන්න. තව මිනිත්තු 5කින් අපිට මේ ප්‍රශ්න ටික මේ අද මේ ස්ලයිඩ් ෂෝ එක ඉවර කරන්න